ආයිබෝවන් දොළ පුතාලා ආයිබෝවන්. ආයිබෝවන් මම ඇහෙනවද? ඇහෙනවද? ඔව් රයිට් ඇහෙනවනේ. හරි. හොඳටම ඇහෙනවනේ. හරි. පුතාලා මෙහෙමයි දැන් අර 4 වෙනි පාඩමේ පොතේ අභ්‍යාසය තියෙනවා කරන්න. ඔයාලා කරලා තියෙන එක. 4 වෙනි පාඩමේ පොතේ අභ්‍යාසය කරලාද තියෙන්නේ? නැද්ද? නෑ නේ. හොඳයි. ඒක කරන්න ඕනේ. දැන් මගේ අර ටියුට් එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා නැත්නම් මම අර කරපු ටියුට් එකේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ටික කරා කියලා කියන්නේ පොතේ අභ්‍යාසයේ nothing. කිසිම අවුලක් නැහැ කරන්න පුළුවන්. හරිද? එහෙනම් අපි මේ දැන් කොහොමත් ඉස්කෝලේත් ඔක කරයිනේ මේක නේද? ඉස්කෝලේත් අනිවාර්යයෙන්ම ඔක කරනවා. හරි? කින්ද අපි වැඩි කාලය ගන්න නැතුව එහෙනම් යමු පස්වෙනි පාඩමට. හරිද? පස්වෙනි පාඩමට අර ටියුට් එක මම ගිය සති කරපු ටියුට් එක ඩිස්කස් කරපු එක මම හිතන්නේ මම දැම්මා වීඩියෝ එක රෙඩි කරලා තිබුණේ කාට හරි රික්වෙස්ට් එකක් දැම්මොත් මට ඒක එවන්න පුළුවන්. ඒක කරලා තියෙනවා නම් අරක කරන්න පුළුවන්. හරි? හොඳයි. අපි වුණ පස්වෙනි පාඩමට යමු. මම මේකේ PDF එකක් දැම්මේ නෑ පුතාලා. මේක ඉතාමත් කෙටි පාඩමක්. රයිට්? කෙටි පාඩමක්. ඒකින්ද මම මේකේ මේ PDF එකක් හැදුවේ නෑ. අනිත් එක තමයි දැන් මම දෙන ප්‍රශ්නත් පොඩ්ඩක් තව කෙටි කරන් හිතන් ඉන්නේ මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක්ක ඔයාලට print out ගන්න එහෙමත් ටිකක් ඔකට වියදමක් යනවනේ රයිට් ඒකින්ද ටිකක් short and sweet විදිහට තමයි මේ කරන්න යන්නේ හරි හොඳයි අපි එහෙමනම් යමු පස්වෙනි පාඩම ඝර්ෂණය ඝර්ෂණය බෝඩ් එකේ පේනව නේද right අපි ඝර්ෂණයට කියනවා friction කියලා කියනවා ඉංග්‍රීසියෙන් friction right දැන් මට මේ පෑන අල්ලන් ඉන්න පුළුවන් නේ ඇයි right මට මේ පෑන අල්ලන් ඉන්න පුළුවන් හේතුවක් ඝර්ෂණයම තමයි හරි ඝර්ෂණයම තමයි මට මේ පෑන අල්ලන්න උදව් කරන්නේ මම මේ කෙලින් හිටගෙන ඉන්නෙත් ඝර්ෂණයේ තියෙන හින්දා නැත්තම් මම වැටෙනවා බිම ඇද වැටෙනවා හරි ඝර්ෂණයේ තියෙන තමයි මේ අපි ඇවිදින්නේ හිටගෙන ඉන්නේ අපිට පෑනක් අල්ලන්න පුළුවන් පොතක් මෙහෙම උස්සලා ගන්න පුළුවන් හරි ඒ ඝර්ෂණයේ හින්දා තමයි හරි ඝර්ෂණේ නැත්තම් අපිට ඒ දේවල් කරන්න බෑ හරිද දැන් ඔය කට්ටිය වැටෙන්නේ ගිහිල්ලා නේද දැන් ඔය සමහරු වැටෙනවානේ වහිනකොට එහෙම පාරේ යනකොට ලිස්සලා ගිහිල්ලා වැටෙනවා ඒ ලිස්සන්නේ ඇයි ඒ ලිස්සන්නේ එතන ඝර්ෂණය අඩුවීමක් හින්දා තමයි එතන ලිස්සන්නේ හරි එතන ලිස්සන්නේ ඝර්ෂණ අඩුවීමක් හින්දා සමහරු බාත්රූම් වල ඇද වැටෙනවා නේ රයිට් ටයිල් එක හොඳට මේ තේද්දි සබන් එහෙම වැටිලා තේද්දි සමහරු බාත්රූම් එක ඇතුලේ ලිස්සලා වැටෙනවා ඇයි එහෙම වැටෙන්නේ ඝර්ෂණය එතන අඩු හින්දා තමයි ඒගොල්ලෝ වැටෙන්නේ නේ මොකද්ද මේකට ඝර්ෂණය කියලා කියන්නේ රයිට් මොකද්ද මේ ඝර්ෂණය කියලා කියන්නේ හරි දැන් මෙහෙම හිතන්නකෝ දැන් මේ දවස්වල දැන් මේ ඩීසල් ප්‍රශ්නක් තියෙන හින්දා පාරවල් වල වාහනත් නතර වෙලා තියෙන්න පුළුවන් ඕන තරම් රයිට් වාහනත් නතර වෙලා තියෙන්න පුළුවන් ඕන තරම් ඩීසල් ප්‍රශ්න තියෙන හින්දා රයිට් දැන් මේ පාරේ බස් එකක් මේ තනිතලා භූමියක රයිට් තනිතලා පාරක් කියලා හිතන්නකෝ රයිට් මේක තැන්න පාර හරි එතකොට දැන් බස් එක නවතිලා තියෙනවා ඩීසල් ඉවර වෙලා දැන් මේක ෂෙඩ් එකක් තියෙන තැනකට අරන් යන්න ඕනේ එහෙම නැත්නම් මේක පාරෙන් ඉවත් කරගන්න ඕනේ පාරෙන් ඉවතට හරි ගන්න ඕනේ මේක හරි එතකොට මොකද්ද කරන්න ඕනේ මේකට නේ මේක තල්ලු කරන්න එපා මේ බස් එක තල්ලු කරන්න ඕනේ රයිට් ඉස්සල්ලාම එනවා කොන්දොස්තර එනවා බහලා රයිට් කොන්දොස්තර ඇවිල්ලා තල්ලු කරනවා රයිට් කොන්දොස්තර ඇවිල්ලා තල්ලු කරනවා බස් එක මිනිහට මොනවත් කරන්න හම්බෙන්නේ නැහැ රයිට් තල්ලු කරන්න හම්බෙන්නේ යන්නේ නැහැ ඊට පස්සේ තවත් පුද්ගලයෙක් එනවා දෙන්නෙක් එනවා රයිට් දැන් එක්කෙනෙක් ආවා මිනිහට ඒක තල්ලු කරන්න බැරි වුණා ඊට පස්සේ තවත් පුද්ගලයෙක් ආවා දෙන්නෙක් ආවා දෙන්නටත් ඒක තල්ලු කරන්න බැරි වුණා ඇයි ඒ බැරි ඇයි තල්ලු කරන්න බැරි බස් එක හෙල්ලෙන්නවත් නැහැ හේතුව ඇයි බස් එක හෙල්ලෙන්නවත් නැති වෙන්න හේතුව පුතා
දැන් මේ බස් එක මෙයා හදන්නේ මෙහි දිශාවට චලිත කරන්න නේ. රයිට් බස් එක හදන්නේ මෙන්න මේ දිශාවට චලිත කරන්නනේ හදන්නේ මේගොල්ලෝ තල්ලු දාන්නේ. හැබැයි බස් එක චලනය වෙන්නේ නැහැ. මොකද පොළොවේ රයිට් දැන් මේ ටයර් ගෑවිලා තියෙන පාරටනේ රයිට්. එතකොට පොළොව මගින් මේ චලිතයට විරුද්ධව ඇති කරනවා බලයක්. හරි? පොළොව මගින් මේ චලිතයට විරුද්ධව ඇති කරනවා බලයක්. මෙයා try කරන්නේ මේ දිශාවට මේක තල්ලු කරන්න. නමුත් බස් එක හෙල්ලෙන්නවත් නැහැ. ඒ මොකද මේ ටයර් සහ පාර අතර තියෙනවා බලයක්. ඒකට කියන්නේ අපි ඝර්ෂණය right මේ චලිතයටනේ right වස්තුවක චලිතයට එරෙහිව ඒ චලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ වස්තුවේ සහ අනෙක් වස්තුවේ පෘෂ්ඨ අතර මගින් ඇති කරන බලය තමයි අපි කියන්නේ ඝර්ෂණය right ඒතර ඝර්ෂණයක් මෙතන තියෙනවා හරි දැන් එතකොට එක්කෙනෙක් ආවා බස් එක තල්ලු කරන්න හැදුවා යන්නේ නැහැ ඒ මොකද බලය මෙයාගේ බලය වැඩි right මේ පැත්තට තියෙන ඝර්ෂණ බලය වැඩි හින්දා තමයි යන්නේ නැත්තේ දෙන්නෙක් ආවා තල්ලු කරන්න හැදුවා ඒ යන්නෙත් නැහැ දැන් දෙන්න වැඩි බලයක් යොදනවා right දෙන්න වැඩි බලයක් යොදනවා අපි හිතමුකෝ එක්කෙනෙක් යොදනවා නිව්ටන් 50ක බලයක් කියලා එක්කෙනෙක් නිව්ටන් 50ක බලයක් යොදුවා එතකොට පුතාලා මෙයා right පළවෙනි අවස්ථාවේදී එක්කෙනෙක් කියලා නිව්ටන් 50ක බලයක් මේ දිශාවට දෙන්න හදනවා ඝර්ෂණය මොකද කරන්නේ මම ඝර්ෂණය R කියලා හඳුන්වනවා right ඝර්ෂණය මොකද කරන්නේ ඝර්ෂණය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මෙයා 50යි ඝර්ෂණයක් දෙනවා 50 හෙල්ලෙන්නවත් නැහැ right ඝර්ෂණයක් දෙනවා 50 හෙල්ලෙන්නේ නැහැ දැන් මේක සමතුලිත අවස්ථාවේ තියෙන්නේ right තවත් පුද්ගලෙක් ආවා right එයාක් දෙන නිව්ටන් 50 දැන් මේ එයා දෙන 50යි මෙයා දෙන 50යි දැන් නිව්ටන් 100ක බලයක් මේ පැත්තට දෙන්නයි හදන්නේ බස් එතකොට ඝර්ෂණය මොකද කරන්නේ ඝර්ෂණයක් දෙනවා නිව්ටන් 100ක බලයක් right ඝර්ෂණයක් දෙනවා ඊට ප්‍රතිවිරුද්ධව නිව්ටන් 100ක බලයක් හෙල්ලෙන්නවත් නැහැ දැන් මෙතන සමතුලිත අවස්ථාවක් තමයි තියෙන්නේ තවත් පුද්ගලෙක් ආවා තුන්වෙනියෙකුත් ආවා තුන්වෙනියක් දෙන නිව්ටන් 50ක බලයක් ඒ කියන්නේ දැන් මෙතන නිව්ටන් 150යි දැන් මොකද කරන්නේ ඝර්ෂණයට මේක කරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒ කියන්නේ මේ දෙන බලයට එරෙහිව එයාට පැත්තෙන් බලය වැඩි කර ගැනීමේ සීමාවක් තියෙනවා right සීමාවක් තියෙනවා එයාට උපරිම අගයක් තියෙනවා right එතකොට මෙයාට දෙන්න පුළුවන් උපරිම අගය 100යි නම් දැන් මොකද කරන්නේ බස් එක නිව්ටන් 50ක බලයකින් චලනය වෙනවා right බස් එක නිව්ටන් 50ක බලයකින් ඒ දිශාවට චලනය වෙනවා දැන් මෙයා වැඩි කරගෙන එයාට පුළුවන් නිව්ටන් 100ක් දක්වා විතරයි එතනින් එහාට ඝර්ෂණයට අල්ලන් ඉන්න බෑ හරිද හරි එතකොට මෙන්න මේ අවස්ථාව දක්වා නේ දැන් මේ බස් එක චලනය වන අවස්ථාව දක්වා මේ පෘෂ්ඨ දෙක අතර තියෙන ඝර්ෂණ බලයට අපි කියනවා මොකක්ද කියන්නේ ස්ථිතික ඝර්ෂණය ඒකට අපි කියනවා ස්ථිතික ඝර්ෂණය right static friction right ඒ කියන්නේ බස් එක චලනය වන මොහොත දක්වා ඒ තුල තිබුණු ඝර්ෂණය අපි කියනවා ස්ථිතික ඝර්ෂණය right එතකොට අර නිව්ටන්ගේ පළමු නියමය මතකයිද නේ නිව්ටන්ගේ පළමු නියමය මොකක්ද කිව්වේ නිශ්චලව ඇති වස්තුවක් right දැන් මේ බස් එක නිශ්චලව ඇති වස්තුවක් චලනය කිරීමට අවශ්‍ය අසමතුලිත බලයක් යෙදුව විට මොකද වෙන්නේ ඒ වස්තුව චලනය වෙනවා නේ අසමතුලිත බලයක් ඒ කියන්නේ මේ වෙනකම් මෙයා සමතුලිත අවස්ථාවේ තියෙන සමතුලිත බලයක් right එතකොට මෙතෙන්දී සමතුලිත බලයක් තියෙන්නේ මෙතෙන්දී සමතුලිත බලයක් තියෙන්නේ හැබැයි
ඊට පස්සේ බලය අසමතුලිත වෙලා තියෙනවා. හරි? එතකොට අසමතුලිත බලයක් යෙදුවට පස්සේ මොකද වෙන්නේ? බස් එක චලනය වෙනවා. ඒක පැහැදිලිද? තේරෙනවද පුතාලා? right. එතකොට ඝර්ෂණයේ එකක් තමයි ස්ථිතික ඝර්ෂණය. ස්ටැටික් ෆ්‍රික්ෂන් කියලා කියන්නේ අපි. ඒ කියලා කියන්නේ නිශ්චලව ඇති වස්තුවක් චලනය වන මොහොත දක්වා right චලනය වන මොහොත දක්වා තියෙන සමතුලිත බලයක් ඒක. ඒක සමතුලිත බලයක්. හරි? ඒක තමයි ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ. right. අපි නෝට් එක ලියා ගමුද? මෙන්න මේක ලියා ගන්නකො. පාඩමේ නම ලියා ගන්න. මම මේකට මම කිව්වා මම PDF එකක් දෙන්නේ නැහැ. මේක ඔයාලගේ මෙහෙම පුතා ඇත්තටම දැන් PDF වලට වඩා නෝට් එකක් ඔයාලගේ අතින් ලියන තරමට ඒක ඔයාලට හොඳට මතක හිටිනවා. ඒක මනෝවිද්‍යාත්මක කාරණාවක්. right? අපි ලේසියට අපි PDF එකක් දාලා දෙනවා කරුණු ගොඩාක් තියෙනවනම් දැන් මේ පාඩම කෙටි පාඩමක්. මේක මට දවස් දෙකකින් ඉවර කරන්න පුළුවන් මේ පාඩම. right? තියරි පාර්ට් එක දවස් දෙකකින් ඉවර කරන්න පුළුවන්. හරි ඒකෙන්ද මේකෙත් මම PDF එකක් දැම්මේ නැහැ. right? අනිත් එක තමයි මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක්ක printing cost එකත් වැඩි. හරි? right. ලියා ගන්න එහෙමනම් පස්වෙනි පාඩම ඝර්ෂණය. right? උපමාත්‍රකාවක් ලියා ගන්න ඝර්ෂණයේ ස්වභාවය. ඝර්ෂණයේ ස්වභාවය. ඝර්ෂණයේ ස්වභාවය. ඝර්ෂණයේ ස්වභාවය. එතන ලියා ගන්න පොඩි ප්‍රශ්නයක් ලියා ගන්නකො. එතන ලියා ගන්න. තිරස් මෙහෙම ලියා ගන්නකො. මෙහෙම ලියන්න. තිරස් පෘෂ්ඨයක් මත වරහණතුල පාරක් තිරස් පෘෂ්ඨයක් මත ඇති වස්තුවක් වරහණතුල ලියා ගන්න නැවතී ඇති බස් රථයක්. තනි පුද්ගලයෙක් විසින් තල්ලු කිරීමේදී එම බසය චලනය කිරීමට අපහසු වන්නේ ඇයි? right. එතකොට දැන් මේ දැන් අපි දන්නවා දැන් පෘෂ්ඨ දෙකක් අතර යම්කිසි වස්තුවක චලනයට එරෙහිව බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි අපි ඝර්ෂණය කියලා කිව්වේ. ඒකට හේතු ඇත්තටම මොකද්ද පුතාලා? right. ඒ කියන්නේ මෙහෙමයි. අපි යම්කිසි පෘෂ්ඨයක් ගත්තොත් එහෙම. හරි ඒ පෘෂ්ඨයේ මෙන්න මේ වගේ right ඔන්න ඔය වගේ තියෙනවා කඩතුළු තියෙනවා. right කඩතුළු තියෙනවා. අනිත් පෘෂ්ඨයක් ගත්තත් right දැන් බස් එකේ right අපි තුමු ටයර් එක කියලා. මෙම ටයර් එක ගත්තත් right ටයර් එකේ ඕම් ඔය වගේ තමයි පෘෂ්ඨය. හරිද? ඒකල කියන්නේ බැලුමට අපිට සමතලා වගේ පෙනුනට මේක සමතලා නෑ. දැන් හිතන්නකෝ මගේ මේ වයිට් බෝඩ් එක කියලා. මේ වයිට් බෝඩ් එක මට ඇල්ලුවාම සිනිඳු ගතියක් තියෙනවා. කඩතුළු ගතියක් මට දැනෙන්නේ නැහැ. ඒ වුණාට මේකෙත් මේ වයිට් බෝඩ් එකේ පෘෂ්ඨය අපි අන්වීක්ෂීව බැලුවොත් එහෙම right අන්වීක්ෂීව බැලුවොත් එහෙම
ඕන් ඔහොම තමයි එකේ කඩතුළු ගතියක් තියෙනවා. කණ්ණාඩියක් ගත්තත් එහෙමයි. කණ්ණාඩියක් ගත්තත් ඒකෙත් තුන් වගේ කඩතුළු තියෙනවා. ඒ කියන්නේ හැම පෘෂ්ඨයකම මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. ඒකින්ද අපි සුමටයි කියන දේවල් ඇත්තටම සුමට නැහැ. එහෙම 100%ක් සුමට දෙයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකෙත් එහෙම 100%ක් සුමට දෙයක් නැහැ. එහෙම 100%ක් සුමට දෙයක් තියෙනවා නම් එතන ඝර්ෂණයක් නැහැ. එතන ඝර්ෂණ බලයකුත් නැහැ. right? ඒකයි මේ නේද? නැත්තම් ඉතින් අපි හිතමුකෝ සමතලා පෘෂ්ඨයක් මත අපි යම්කිසි රෝදයක් කරකුවා කියලා හිතන්නකෝ. right? නැත්තම් බෝලයක් රෝල් කරලා යවුවා. ඝර්ෂණයක් නැත්තම් right? හරිද? දැන් මෙහෙම 100%ක් සමතලා නම් බෝලයේ පෘෂ්ඨය 100%ක් සමතලා නම් මේ දෙන්න අතර ඝර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. දෙන්න අතර බැඳීමක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් අපි මෙතනින් යම්කිසි බලයක් දීලා මේ බෝලේ චලනය කරා නම් ඒක ඒ විදිහට දිගටම යන්න ඕනේ මනම් අනන්තය දක්වා යන්න ඕනේ. හරි? අපිට පෘෂ්ඨයත් ඒ විදිහටම තියනවා නම් ඒක අනන්තය දක්වා යන්න ඕනේ. එහෙම යන්නේ නැහැ. මොකද එහෙම සමතලා පෘෂ්ඨ නැහැ මේ ලෝකේ. එහෙම සමතලා පෘෂ්ඨ නැහැ. ඒකයි ඒ වගේ ඝර්ෂණයක් ඇති වෙන්නේ. හරි? එතකොට දැන් අපිට මෙව අපිට ඇහැට පේන්නේ නැති දේවල්. මේ කඩතුළු. හැබැයි අපිට ඇහැට පේන කඩතුළුත් තියෙනවානේ. තාරපාර ගත්තොත් එimhe තාරපාරේ කඩතුළු අපිට දැනෙනවා. අතින් ඇල්ලුවොත් ඒක රළු ගතියක් දැනෙනවා. රළු ගතිය කියලා කියන්නේ ඒක අපිට හොඳට දැනෙනවා. හරි? එතකොට ඒ අපිට ඇහැට පේන දේවල්, ඇහැට පේන්නේ නැති දේවල්, අන්වීක්ෂීය දේවල් තියෙනවා. right? ඒකයි ඒ ඝර්ෂණයක් කියන දෙයක් තියෙන්නේ ඇත්තටම. right. මම මොකද කිව්වේ? මේ බස්සේ චලනය කිරීමට අපහසු වන්නේ ඇයි? right. අපි ප්‍රශ්නයක් ලියුවේ. right. ඒකට උත්තරේ ලියන්න. එතකොට ඔයාලා පොඩි පින්තූරයක් අඳගන්න මෙන්න මේ වගේ. පාර තියෙනවා, බසයක් තියෙනවා නේ. මේ රෝද දෙකක් දාලා මිනිහෙක් මෙහෙම තල්ලු කරනවා දාලා. right. මට නම් ඉතින් වැඩි චිත්‍ර අඳින්න බෑ. ලස්සන නැද ගන්න. ඝර්ෂණ බලයක් ඇතිවන්නේ ඇයි? right. පස්ස ගන්දද? හැබැයි දැන් අභ්‍යවකාශී right අභ්‍යවකාශ යානාවක් යනකොට ඒ අභ්‍යවකාශ යානාවයි නේ අභ්‍යවකාශයත් එක්ක ගැටෙන්න දෙයක් නැහැ නේ. අභ්‍යවකාශයේ කිසිම දෙයක් නැහැ නේ. right? එතකොට ඒ යානාව මත ඝර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. right? ඒ යානාව මත ඝර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. ඒකේ හින්දා තමයි 1977 යවුවනේ NASA ආයතනයේ Voyager 1 Voyager 2 කියලා යානා දෙකක් යවුවා. right? 77 යවුවේ Voyager 1 Voyager 2 කියලා යානා දෙකක් යවුවා. එතකොට ඒ යානා පුතාලා දැනටත් චලනය වෙනවා. දැනටත් අභ්‍යවකාශ. දැන් ඒ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේනුත් මිදිලා එළියේ ගිහිල්ලා තියෙන. සෞරග්‍රහ මණ්ඩලයේනුත් එළියේ දැන් තියෙන්නේ අන්තර් තාරකා අවකාශයේ තියෙන්නේ. කියන්නේ තරු අතර තියෙන ස්පේස් එකේ තමයි තියෙන්නේ. හරි?
දැන් ඊයේ පෙරේදා එකකින් සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා. දුර්වල සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා. කිලෝමීටර් බිලියන 14ක් උන් ඔය වගේ ගන්න මට මතක හරියට මතක නැහැ. කිලෝමීටර් බිලියන හරි ඒ තරම් ඒ කියන්නේ 77 යවපු යානා තාමත් යනවා. තාමත් යනවා. කොහේ හරි ගිහිල්ලා එක්කෝ ග්‍රහලෝකයකට හරි අපේ ග්‍රහලෝක ටික යා ඒ ගැන ස්ටඩි කරගමින් තමයි ඒගොල්ලෝ ගියේ. හරි. එතකොට 77න් යවුවට පස්සේ පෘථිවියෙන් නික්ම වුණාට පස්සේ අඟහරු ගැන බලාගෙන අඟහරුගේ ෆොටෝස් අරගෙන ඊට පස්සේ අඟහරු ඊට පස්සේ කවුද ඉන්නේ? බ්‍රහස්පතිගේ ගැන එතනින් යනකොට බ්‍රහස්පතිගේ පික්චර්ස් අරගෙන ඊට පස්සේ සෙනසුරුගේ පික්චර්ස් අරගෙන හරි ඊට පස්සේ යුරේන්ස් නෙප්චූන් ප්ලූටෝ උන් ඔක්කොගෙම තොරතුරු අරගෙන එයා යනවා ගියා හරි ඒගොල්ලෝ ගියා යානා දෙකම ගිහිල්ලා තියෙන්නේ හරි ඒව අදටත් ගමන් කරනවා ඉතින් ඝර්ෂණයක් තිබ්බනම් ඒව නවතින්නේ නැහැ නේ දැන් උවට ඉන්ධනත් නැහැ නේ ඒ ගමන් එන්න දැන් තෝරණයකින් ගියා නම් ඒ තෝරණය එන්න වැඩි වෙනවා රයිට් තෝරණය එන්න වැඩි වෙනවා මොකද ඝර්ෂණයක් නැහැ රයිට් තෝරණයකින් ගමන් කරන වස්තුවක් ඒකේ නේද කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා නම් කියන්නේ මන්දණය වීමට හේතුවක් තමයි ඝර්ෂණය කියන එක හරි එතකොට ඒ වස්තුන් තාමත් ගමන් කරනවා ඉතින් කොහේ ගිහලා නවතීද දන්නේ නැහැ ඉතින් දැන් කියන්නේ තාරකා අතර අවකාශය තියෙනවා. තාරකා අතර අවකාශය. right 77 වල පොඩ සර්ච් කරලා බලන්න Voyager 1 Voyager 2 යානා දෙකම තියෙනවා. right හරි. හරි ඒකට උත්තරේ ලියන්න මෙහෙම. බස් එක ඇඳගත්තා නම් ලියන්න මෙහෙම. උත්තරේ ලියන්න මෙහෙම ලියන්නකෝ. බස් රථය සහ පාර අතර සාපේක්ෂ චලිතයක් සිදුවීමේ පෙළඹුමක් ඇති වුවහොත් එම චලිතයට එරෙහිව පෘෂ්ඨ අතර ස්පර්ශ වී ඇති පෘෂ්ඨ අතර එම චලිතයට එරෙහිවනේ කියලානේ මං කිව්වේ. එම චලිතයට එරෙහිව කියලා නේද කිව්වේ. එම චලිතයට එරෙහිව පෘෂ්ඨ අතර ප්‍රතිරෝධී බලයක් ගොඩ නැගේ. මෙම ප්‍රතිරෝධී බලය ඝර්ෂණය ලෙස සරලව හැඳින්විය හැක. right ඊට පස්සේ ඊළඟ පැරග්‍රාෆ් එකේ ලියන්න මෙහිදී
තනි පුද්ගලයෙක් විසින් මෙහිදී තනි පුද්ගලයෙක් විසින් බස් රථයේ තල්ලු කිරීමේදී මෙහිදී තනි පුද්ගලයෙක් විසින් බස් රථයේ තල්ලු කිරීමේදී එම පුද්ගලයා බලය යොදන දිශාවට එම පුද්ගලයා බලය යොදන දිශාවට එම පුද්ගලයා බලය යොදන දිශාවට ප්‍රතිවිරුද්ධව 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 බස් රථයේ ටයර් පෘෂ්ඨ සහ බස් රථයේ ටයර් පෘෂ්ඨ සහ බස් රථයේ ටයර් පෘෂ්ඨ සහ පාරේ පෘෂ්ඨ අතර පාරේ පෘෂ්ඨ මගින් පාරේ පෘෂ්ඨ මගින් ඇති කෙරෙන ප්‍රතිරෝධී බලය නිසා ඇති කෙරෙන ප්‍රතිරෝධී බලය නිසා ඇති කෙරෙන ප්‍රතිරෝධී බලය නිසා බස් රථයේ චලනය නොවේ බස් රථයේ චලනය නොවේ බස් රථයේ චලනය නොවේ මෙහිදී පුද්ගලයා යොදන බලයට මෙහිදී පුද්ගලයා යොදන බලයට සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතිරෝධී බලය ගොඩනැගේ right හරි ඒක තේරෙනවද නේ ඒක තේරෙනවා හරි දැන් එතකොට එක පුද්ගලයෙක් මගින් තල්ලු කරාට යන්නේ නැහැ right දැන් පුද්ගලයෝ දෙන්නෙක් තල්ලු කරනවා හරි දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි තල්ලු කරනවා අන්න දැන් එතකොට බස් රථේ චලනය වෙනවා ඇයි එහෙම චලනය වෙන්නේ දැන් මෙයා මම අර කිව්වනේ එතකොට මෙයා නිව්ටන් 50ක බලයක් යොදනවා නම් මේ දිශාවට ප්‍රතිරෝධී බලයක් එහෙම නැත්නම් ඝර්ෂණයක් නිව්ටන් 50ක් දෙනවා නිව්ටන් 50ක් දෙනවා ඒකින්ද මෙතන සමතුලිත අවස්ථාවක් තමයි තියෙන්නේ බස් රථේ චලනය වෙන්නේ නැහැ right අසමතුලිත බලයක් ගොඩ නැගෙන තාක්කල් මේ වස්තුව චලනය වෙන්නේ නැහැ නිව්ටන්ගේ පළමු නියමයට අනුව right හරිද right ඊළඟට ලියා ගන්න තවත් ප්‍රශ්නයක් ලියා ගන්න මෙන්න මෙහෙම ලියා ගන්න ඉහත බස් රථය පුද්ගලයන් කිහිප දෙනෙකු ඉහත බස් රථයේ පුද්ගලයන් කිහිප දෙනෙකු එකතුව තල්ලු කිරීමේදී චලනය වන්නේ යයි ඉහත බස් රථයේ පුද්ගලයන් කිහිප දෙනෙකු එකතුව තල්ලු කිරීමේදී චලනය වන්නේ යයි right ඒකට ලියන්න මෙහෙම උත්තර ලියන්න යටින්
තනි පුද්ගලයෙක් තල්ලු කරන අවස්ථාවේදී තනි පුද්ගලයෙක් තල්ලු කරන අවස්ථාවේදී තනි පුද්ගලයෙක් තල්ලු කරන අවස්ථාවේදී පුද්ගලයා යොදන බලයට සමානව පුද්ගලයා යොදන බලයට සමානව පුද්ගලයා යොදන බලයට සමානව ප්‍රතිරෝධී බලය හෙවත් ඝර්ෂණය ප්‍රතිරෝධී බලය හෙවත් ඝර්ෂණය ඇතිවේ ප්‍රතිරෝධී බලය හෙවත් ඝර්ෂණය ඇතිවේ එවිට බල සමතුලිතතාවයේ පවතී එවිට බල සමතුලිතතාවයේ පවතී එවිට බල සමතුලිතතාවයේ පවතී පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීමේදී පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීමේදී පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීමේදී පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීමේදී යොදන බලය වැඩි යොදන බලයද වැඩි වේ යොදන බලයද වැඩි වේ යොදන බලයද වැඩි වේ යොදන බලයද වැඩි වේ ඊට සමානුරූපීව ඊට සමානුරූපීව ඊට නැත්නම් ඊට සමානුපාතිකව කියලා කියන්න right ඊට සමානුපාතිකව ඝර්ෂණ බලයද වැඩි වේ ඊට සමානුපාතිකව ඝර්ෂණ බලයද වැඩි වේ ඊට සමානුපාතිකව ඝර්ෂණ බලයද වැඩි වේ එහෙත් ඝර්ෂණ බලයට වැඩි විය හැක්කේ එහෙත් ඝර්ෂණ බලයට වැඩි විය හැක්කේ එහෙත් ඝර්ෂණ බලයට වැඩි විය හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි එක්තරා සීමාවක් දක්වා පමණි එක්තරා සීමාවක් දක්වා පමණි එම සීමාවට වඩා වැඩි එම සීමාවට වඩා වැඩියෙන් එම සීමාවට වඩා වැඩියෙන් එම සීමාවට වඩා වැඩියෙන් පුද්ගලයන් යොදන බලය වැඩි වූ විට පුද්ගලයන් යොදන බලය වැඩි වූ විට බස් රථය චලනය වේ බස් රථය චලනය වේ බස් රථය චලනය වේ ඒක තමයි යන්නේ මෙහිදී නිව්ටන්ගේ පළමු නියමයට අනුවද මෙහිදී නිව්ටන්ගේ පළමු නියමයට අනුවද බාහිර අසමතුලිත බලය ක්‍රියාත්මක වේ right බාහිර අසමතුලිත බලය ක්‍රියාත්මක වේ
බාහිර අසමතුලිත බලය ක්‍රියාත්මක වේ. right ඒක තේරුණා නේද පුතා? ඔක තමයි ඝර්ෂණ කියලා කියන්නේ එතකොට. හරි? එතකොට මේකේ තියෙනවා ඝර්ෂණ හරිද? ඔක්කොම ලියාගත්තද? ඝර්ෂණ බල ආකාර තුනක් තියෙනවා. right ඝර්ෂණ බල ආකාර තුනක් තියෙනවා. හරි? එකක් තමයි right ඝර්ෂණය අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි ස්ථිතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය right අපි කියන static friction. static friction right අනිත් එක තමයි සීමාකාරී ඝර්ෂණය. සීමාකාරී ඝර්ෂණය අපි කියන limiting friction. limiting friction right අනිත් තවත් එකක් තියෙනවා ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණය ඒක කියනවා dynamic friction right මොකද්ද මේ ස්ථිතික ඝර්ෂණය මොකද්ද මේ සීමාකාරී ඝර්ෂණය මොකද්ද මේ ගතික ඝර්ෂණය කියන එක ඉතාමත්ම ලේසියි පුතා. ඒක තමයි අපි දැන් මෙහෙම වස්තුවක් මෙහෙම තියනවා නම් හරි එතකොට මේ දැන් මෙහෙම පෘෂ්ඨයක් මත වස්තුවක් තියෙනවා හරි දැන් මේ වස්තුව චලනය වෙනවද නෑ රයිට් ඒ කියන්නේ අපි දැන් මේ පැත්තට බලයක් යොදනවා ඊට ප්‍රතිවිරුද්ධව බලයක් ඇති වෙනවා රයිට් ඒ බලය F right එතකොට ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ මේ වස්තුව චලනය වීමට ආරම්භ වන තෙක්ම ඇතිවන ඝර්ෂණය right ඒ කියන්නේ මෙයාට පුළුවන් තරම් එයා වැඩි කරන එනවා එයාට බයා කරන්න පුළුවන් එයාට දරාගත හැකි ඒ බලය තමයි අපි කියන්නේ ස්ථිතික ඝර්ෂණය. එතකොට ස්ථිතික ඝර්ෂණය හැමතිස්සෙම යොදන බලයට සමානයි. right? ස්ථිතික ඝර්ෂණය අපි යොදන බාහිර බලයට සමානයි. අපි නිව්ටන් 5ක් යෙදුවා නම් ස්ථිතික ඝර්ෂණයත් 5ක් දෙනවා. අපි නිව්ටන් 10ක් දුන්නා නම් ස්ථිතික ඝර්ෂණයත් 10ක් දෙනවා. හැබැයි චලනය වෙන්නේ නැහැ. ඔහොම කරගෙන ඇවිල්ලා මෙයාගේ සීමාවක් තියෙනවා. අන්න ඒ සීමාව තමයි මොකද්ද? සීමාකාරී ඝර්ෂණය. ඒ සීමාව පනින මොහොතේ තියෙන ඝර්ෂණය අපි කියන මොකද්ද? සීමාකාරී ඝර්ෂණය. right? එතකොට අර මෙයාට දරා ගන්න පුළුවන් ඝර්ෂණය පන්නනි. පන්නා පස්සේ මොකද වෙන්නේ? වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වස්තුව චලනය වෙන්න ආරම්භ වන මොහොතේ තියෙන ඝර්ෂණයට තමයි අපි කියන්නේ සීමාකාරී ඝර්ෂණය. right? සීමාකාරී ඝර්ෂණය. right. ඊට පස්සේ dynamic friction නැත්නම් ගතික ඝර්ෂණය කියන්නේ මොකද්ද? දැන් වස්තුව චලනය වෙන්න පටන් ගත්තා. දැන් අපි බලයක් දෙනවා. එතකොට ඒ වස්තුව චලනය වන මොහොතේ right? කියන්නේ චලනය වන වස්තුවක් මත පෘෂ්ඨ මගින් නැති කරන ඝර්ෂණයට තමයි අපි කියන්නේ මොකද්ද? ගතික ඝර්ෂණය. හරි? ඒ කියන්නේ ගතික ඝර්ෂණය කියලා කියන්නේ පුතා මෙහෙම පෘෂ්ඨය තියෙනවා. දැන් මේ වස්තුව චලනය වෙනවා. මේක චලනය වෙන වස්තුවක්. චලනය වෙන වස්තුවක් මත ඇති කරන ඝර්ෂණයට තමයි අපි කියන්නේ මොකද්ද? ගතික ඝර්ෂණය. right. දැන් ඔයාලගේ අත්දැකීම් ඇති දැන් අපි බස් එකක්ම තල්ලු කරන හිතන්නකෝ. දැන් ගෑන් ළමයි නම් මොනවද තල්ලු කරන්නේ නැතිවද බස් එකක් හරි මොකක් හරි. අපි නම් ගිහලා තල්ලු කරලා තියෙනවා. right.
දැන් බස් එක තල්ලු දැන් නේ බස් එකේ තල්ලුවේ ස්ටාර්ට් එක ගන්නකම් මාර අමාරුයිනේ. අපි හෙන්නට මේ තට්ටමලා තල්ලු කරනවා. හරි? තල්ලු කරනවා. හැබැයි ඔන්න දැන් එයා චලන වෙන්න පටන් ගත්තු ගමන්ම අපිට දැන් හරි ලේසි තල්ලු කරන් යන්න නේ. එයා චලන වෙන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ අර නේද? එයා යනවා. රයිට්? දැන් හිතමු 5 දෙනෙක් එකතුලා කියන. 5 දෙනෙක් එකතුලා බස් එක දැන් තල්ලු කරනවා. තල්ලු කරපුවාම ඔන්න දැන් බස් එකේ චලන වෙන්න පටන් ගත්තා. චලන වෙන්න පටන් ගත්තට පස්සේ දැන් බස් එක තල්ලු කරන් යනවා. අර 5 දෙනාගෙන් එකෙක් අය වුණා කියලා අවුලක් නැහැ. 4 දෙනාට වුණත් දැන් ඒක තල්ලු කරන් යන්න ලේසි. රයිට්. හරිද? ඒ කියලා කියන්නේ මේ ඝර්ෂණයේ වැඩිම අගය තමයි මෙන්න මෙයා. රයිට්? ඝර්ෂණයේ වැඩිම අගය දරන්නේ කවුද? සීමාකාරී ඝර්ෂණය. හරි? ඩයිනමික් ඝර්ෂණය කියලා කියන්නේ මෙයාට වඩා අගය අඩුයි. ඒකයි අපිට තල්ලු කරන් යන්න ලේසි. තල්ලු කරන් යන්න ලේසි. කියන්නේ චලනය වුණාට පස්සේ තල්ලු කරන් යන්න ලේසි. මෙයාට වඩා අගය අඩුයි මෙයාගේ. හරි? තේරුණාද ඒක? ඕක අපිට ප්‍රස්ථාරකින් උනත් නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. හරිද? අපි දැන් මෙහෙම ඇන්දොත් එහෙම මම මේ නිකන් දල වශයෙන්. හරි? දල වශයෙන් ඇන්දොත් එහෙම ප්‍රස්ථාරයක උනත් හරිද? දැන් මේ පැත්තේ අපි ගත්තොත් එහෙම ඝර්ෂණ බලය. රයිට්? අපි තුමු බලය කියලා. රයිට්? අපි යොදන බලය. රයිට්? ඊට පස්සේ මේ පැත්තේ අපි තුමු කාලය කියලා. කාලය. රයිට්. එතකොට කාලයත් එක්ක අපි වස්තුවක් චලනය කරන්න යොදන බලය එන්න වැඩි කරනවා. වැඩි කරනකොට දැන් වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. පටන්ගෙන ඔන්න චලනය වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ වස්තුව චලනය වෙනවා. රයිට්? එතකොට බලන්න මෙන්න මෙතෙන් එනකම්. රයිට්? මෙතෙන් එනකම් තියෙන්නේ මොකද්ද? මේ කෑල්ල ඇවිල්ලා මේ මෙන්න මේ ටික ඇවිල්ලා මේක ඇවිල්ලා ස්ථිතික ඝර්ෂණය. හරි? ස්ථිතික ඝර්ෂණය කියන්නේ අපි බලය යොදන තරමට රයිට් ඒක ඇත්තටම මේ පැත්තේ කාලය නෙවෙයි එන්න ඕනේ ඇත්තටම. sorry. right? මෙතන මේක ඝර්ෂණ බලය නම් right? මේක ඝර්ෂණ බලය නම් ඝර්ෂණ බලය අපි F කියලා හිතන්නකෝ. F කියලා හිතන්නකෝ මේ ඝර්ෂණ බලය නම් මේ අපි යොදන බාහිර බලය. right? මේ පැත්තේ අපි යොදන බාහිර බලය. එතකොට අපි යොදන බාහිර බලය එන්න වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. එතකොට ඝර්ෂණයත් මේ පැත්තෙන් වැඩි කර. එයාත් වැඩි කරගෙන ගිහලා උපරිම අගයක් එනවා. right? එතකොට මේ ටික තමයි ස්ථිතික ඝර්ෂණය. හරි? අන්න චලනය වෙන්න පටන් ගන්නකම් මෙන්න මේ තුඩ තමයි මෙන්න මෙයා සීමාකාරී ඝර්ෂණය. හරි? ඊට පස්සේ සීමාකාරී ඝර්ෂණي බින්දට පස්සේ අපිට චලනය කරන්න ලේසි. මෙයාට වඩා ටිකක් අගය අඩුයි. ඒක තමයි ගතික ඝර්ෂණය. හරි? මෙන්න මේ කැලේ තමයි ගතික ඝර්ෂණය. තේරුණාද? ෆස්මින් තේරුණාද? හසිඳු? ඔව් සර්. අලීෂ? තෙනුකි තේරුණාද? ඔව් ඔළුවත් තේරෙනවා. ඔව් සර්. පැහැදිලිනේ? රයිට්. ඕක එච්චර දෙයක් නෑ ඔච්චර තමයි තියෙන්නේ. ඕක එහෙම ලොකු ගණන් හදන්නත් නෑ මොනවත් නෑ. ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕන. රයිට්. ඝර්ෂණය රයිට්. ඝර්ෂණය කියලා ලියා ගන්නකො එන. ඝර්ෂණයේ අර්ථ දැක්වීම. රයිට්. එතකොට දැන් ඝර්ෂණය කොහොමද අපි අර්ථ දක්වන්නේ? ඒකේ හැල්ලක්ම තියෙනවා. හරි? හැල්ලක්ම තියෙනවා. අදහස වුණාට හැල්ලක්ම තියෙනවා. රයිට්. ලියා ගන්නකො මෙහෙම. ඝර්ෂණය කියලා ලියලා ලියාගන්න මෙහෙම. එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර සාපේක්ෂ විස්ථාපනයක්
සිදුවීමේ පෙළඹුමක් සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ පෙළඹුමක් ඇති වුවහොත් සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ පෙළඹුමක් ඇති වුවහොත් එම පෙළඹුම වැළැක්වීමට හෝ එම පෙළඹුම වැළැක්වීමට හෝ වස්තු දෙක අතර එම පෙළඹුම වැළැක්වීමට හෝ වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් එම විස්ථාපනය වැළැක්වීමට සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් එම විස්ථාපනය වැළැක්වීමට එම වස්තු දෙකේ පෘෂ්ඨ අතර එම වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බලය ඝර්ෂණ බලය ලෙස හඳුන්වයි. හරි. ඔන්න දැන් එන වැල් වටාරමක් තියෙන්නේ නේ පත හැල්ලක් තියෙන්නේ. හරි ඝර්ෂණය. ඕක මෙහෙමයි පුතාලා. රයිට් ඕක එච්චර අමාරු දෙයක් නෙවෙයි. දැන් මෙහෙම තියෙනවානේ. මෙහෙම වස්තු දෙකක් තියෙනවා. දැන් මේ වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක්. ඒ කියන්නේ සාපේක්ෂ විස්ථාපනයක් කියලා කියන්නේ. විස්ථාපන කියන්නේ මේ දෙක අතර ඍජු දුර නෙමෙයි. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මේ දෙක අතර මේ ලක්ෂ්‍ය ගන්නකො. මේ මැද තියෙන ලක්ෂ්‍යය. ඒ ලක්ෂ්‍යයෙන් කොච්චර දුරට විස්ථාපනයක් වෙන්න ඕනද? කියන්නේ කො මේ දිශාවට, එහෙම නැත්නම් මේ දිශාවට, එහෙම නැත්නම් වෙන දිශාවකට හරි රයිට් කියන්නේ පෘෂ්ඨ මතින් රයිට් පෘෂ්ඨ මතින් හරි පෘෂ්ඨ මතින් සාපේක්ෂ විස්ථාපනයක් රයිට් ඒක කියන්නේ මේ වස්තු දෙක අතර දුර කියන්නේ මේ ලක්ෂයේ දැන් මේ ලක්ෂයේ මුල් පීඨිම මෙතන කියලා හිතන්න මේ ලක්ෂයේ මුල් පීඨිම මෙතන ඊට පස්සේ තලන වුණාම ඊළඟ පීඨිම වෙන්නේ මේ හරියනේ එතකොට මේ කැලල මෙහෙට එනවා රයිට් එතකොට මේක තමයි සාපේක්ෂ විස්ථාපනය ඒ කියන්නේ නිශ්චල පවතින වස්තුවක ඒ වස්තුවේ පෘෂ්ඨ දෙක අතර රයිට් නැත්නම් එම වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමට එරෙහිව එම පෘෂ්ඨ මගින් ඇති කරන ප්‍රතිරෝධී බලය ඝර්ෂණය ලෙසද එහෙම නැත්නම් චලනය වන වස්තුවක රයිට් චලනය වන වස්තුවක ඒ වස්තු දෙකේ තියෙන සාපේක්ෂ විස්ථාපනය නැවැත්වීමට කියන්නේ වස්තුව නතර කරන්නයි හදන්නේ නවත්තන්න ඇතිවන ඒ පෘෂ්ඨ මගින් ඇතිවන ප්‍රතිරෝධී බලයද අපි ඝර්ෂණය කියලා හඳුන්වනවා රයිට් ඒ කියන්නේ නිශ්චල වස්තුවක් මත චලනය වෙන්න උත්සාහ කිරීමේදී ඇතිවන බලය ඝර්ෂණයයි ඒ වගේම චලනය වෙන වස්තුවක චලනය නවත්තන්න ඇතිවන ප්‍රතිරෝධී බලයත් ඝර්ෂණය ඒක තමයි කියන්නේ හරි තේරුණාද රයිට් රයිට් තව ලකුණක් දාලා ලියා ගන්නකො මෙහෙම වස්තුවක චලිතයට එරෙහිව ඝර්ෂණ බලයක් ගොඩනගනු ලබන්නේ වස්තුවේ පෘෂ්ඨ හා වස්තුවේ ස්පර්ශව පවතින බාහිර වස්තුවේ පෘෂ්ඨ
බාහිර වස්තුවේ පෘෂ්ඨ අතර පවතින රළු ස්වභාවයයි. බාහිර වස්තුවේ පෘෂ්ඨ අතර පවතින රළු ස්වභාවයයි. right? රළු ස්වභාවය. සුමටයි කියලා දෙයක් නැහැ. right? හැමතිස්සෙම ඒ පෘෂ්ඨ රළුයි. හරි? මේක අපිට පේන්නේ මේක අන්වීක්ෂයට තමයි පේන්නේ. සුමට පෘෂ්ඨවලත් මේ රළු ස්වභාවය අන්වීක්ෂ වලින් පේනවා. right? හරිනම් ඉතින් මෙව්වත් ඕම තමයි අඳින්නේ මම. නේ? ඕම තමයි අඳින්නේ. හරි? මේ පෘෂ්ඨ අතර රළු ස්වභාවයක් පවතිනවා. රළු ස්වභාවයක් පවතිනවා. right? මෙන්න මේ වගේ පොඩි පින්තූරයක් ඇඳ ගන්න. right? වස්තුවේ පෘෂ්ඨයේ රළු ස්වභාවයක් පවතිනවා. වස්තුවට ස්පර්ශ වෙලා තියෙන අනිත් වස්තුවේ පෘෂ්ඨයත් රළු ස්වභාවයක් තියෙනවා. හරි? නැතුව මම අර මුලින් කිව්වා වගේ තනි සුමට පෘෂ්ඨයක් නැහැ මේ ලෝකෙ කොතනකවත්. right? දැන් මම මේ ඉර ගත්තා. මේ ඉර අන්වීක්ෂයෙන් බැලුවොත් එහෙනම් මේ මාජින් වල තියෙන්නේ ඕම් ඔහම තමයි තියෙන්නේ. right? පෑන උනත් තින්ත උනත් ඒකෙම තමයි ගිහිල්ලා තියෙන්නේ. right? ඒ white board එකේ හරස් කඩක් බැලුවොත් හරි? white board එකේ හරස් කඩක් බැලුවොත් එහෙම ඒකත් ඕම් ඔහම තමයි තියෙන්නේ. ඕම් ඔහම තමයි තියෙන්නේ. හරි? කඩතුණු තියෙනවා. කඩතුණු තියෙනවා. තරලකුණක් දාලා ලියා ගන්න. ලෝකයේ කිසිදු පෘෂ්ඨයක් 100%ක් සුමට නැත. 100%ක් සුමට නැත. ලෝකයේ කිසිදු පෘෂ්ඨයක් 100%ක් සුමට නැත. හරි? අපිට 100%ක් ගන්න බෑ. අපිට 100%ක් ගන්න බෑ. හැබැයි ඉතින් පෘෂ්ඨයේ සුමට බව අපිට ගන්න පුළුවන්. ඒ අඩුම තරමේ ළඟට හරි ගන්න පුළුවන්. right? අඩුම තරමේ ළඟට හරි ගන්න පුළුවන්. අන්න ඒ ළඟට යන පෘෂ්ඨ තමයි සුමට. ඒව තමයි අල්ලන්න බැරි අපිට. ලිස්සලා වැටෙනවා. නේ? යගුලියක් අරගෙන නේ. දැන් යගුලියක් තියෙනවා අපිට මෙහෙම අතින් උස්සලා ගන්න පුළුවන් නේ. අවුලක් නැහැ. යගුලිය වටා ගන්නවා ග්‍රීස්. හරි? යගුලිය වටා ග්‍රීස් ගාලා උස්සලා ගන්න හදනවා. පුළුවන් ද උස්සන්න? උස්සන්න බෑ. යගුලිය වැටෙනවා. අල්ල ගන්න බෑ. නේ? ආඳු අල්ල ගන්න බැරි එකනේ නේ. ආඳ අල්ල ගන්න බැරිද මොකද? ආඳ ලෙස්සනවා සෙවලයි උගේ පෘෂ්ඨේ. හරි? ඌ අල්ල ගන්න බෑ. ඌ පැනලා යනවා. හරි? ඌගේ එතකොට අර පෘෂ්ඨය සුමටයි. ග්‍රීස් ගානේ සුමට කරන්න. හරි? එතකොට මේ පෑනක වුණා මේ පෑන සුමට නැහැ. නේ? මේ පෑනේ මේ හරිය නිකන් අල්ලපුවම නිකන් සුමට ගතියක් තමයි තේරෙන්නේ. මේක 100%ක් සුමටයි නම් මට මේ පෑන අල්ලන් ඉන්න බෑ. මේක බිමට වැටෙනවා. නේ? අපේ අත නම් කොහොමත් සුමට නැහැනේ. නේ? මේ ෆින්ගර්ප්‍රින්ට්ස් කියලා කියන්නේ. ෆින්ගර්ප්‍රින්ට්ස් කියලා කියන්නේ දාර තියෙන්නේ වගේනේ. කියන්නේ රැලි එහෙමනේ තියෙන්නේ. ඉවන ඔය හිටින්නේ ෆින්ගර්ප්‍රින්ට්ස් විදියට. ඒකට මේව සුමට නැහැ. කොහොමත් සුමට නැහැ නේ. right? කැරම් බෝඩ් එකත් එච්චර තමයි. කැරම් බෝඩ් එකත් සුමට නැහැ. හරි? සුමට නැහැ. හැබැයි අර මං කිව්වේ සුමට නැහැ කියලා කියන්නේ මෙහෙම පුතාලා. සුමට නැහැ කියලා කියන්නේ අර 100%ක් සුමට නැහැ කියන එක මම කියන්නේ. හරිද? 100%ක් සුමට නැහැ. හරි? කැරම් බෝඩ් එක සුමටයි. අපි එහෙම කියනවා. බ කිව්වට 100%ක්ම සුමට නැහැ. right? ඒතර ඒකේ සුමට බව වැඩි කරන්න තමයි අපි පවුඩර් දාන්නේ. හරි? සුමට බව වැඩි කරන්න පවුඩර් දාන. ඒතර ඩිස්ක් එක යන්නේ පවුඩර් අංශු උඩින් යන්නේ. පවුඩර් අංශු උඩින් යන්නේ. හරි? අංශු කැරගෙනවා නිකන් මේ අර බෙයාරින් එක රෝද මේ බෝල කැරගෙනවා වගේ. හරි? right. එතකොට මේ ඝර්ෂණය කියන එක ඝන වස්තු අතර පවතින. right? ඝන වස්තු අතර පවතින. ඝන ද්‍රව වස්තු අතර පවතින. නේ? ඝන ද්‍රව වස්තු අතර පවතින. ඒකනේ ඉතින් වතුරේ මුහුදේ මේ
යනවනේ මොනවද යන්නේ? දැන් කිමුදුන් කාරු කෙනෙක් හිතන්නකෝ. එතකොට කිමිදෙන්න එයාට අමාරු වෙයි. එයා බලයක් යොදන්නේ ඇයි? වතුරෙන් ඇති කරන ඝර්ෂණ බලයෙන් හින්දා. right? ඝර්ෂණ බලයෙන් හින්දා තමයි එතන සිද්ධ වෙන්නේ. right? ඝර්ෂණයක් නැත්තම් මොනවද අර වතුර යටින් යන්නේ මොනවද? නම මතකයි. වතුර යටින් යන මොනවද තියෙන යාන මොනවද පුතා තියෙන්නේ? සබ්මැරින් නේ? සබ්මැරින් ඝර්ෂණයක් නැත්තම් අවුලක් නෑනේ. ඝර්ෂණයක් තියෙන නිසා තමයි අර පිටිපස්සේ ටර්බයින් එක කරකවලා අවශ්‍ය බලය ගන්න. ඒ ඝර්ෂණ බලයෙන් මැඩ පවත්වගෙන ඉස්සරහට යන්න ඕනේ ඉඳලා. right? ඒතර ඝන ද්‍රව අතර ඝර්ෂණයක් තියෙනවා. ඒ වගේම තමයි ඝන වායු අතරත් ඝර්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් උල්කාපාත වැටෙනකොට ගිනි ගන්න. අපේ පෘථිවියට උල්කාපාත වැටෙනකොට ඉහළ ආකාශයේදී ගිනි ගන්නවා නේ. ගිනි ගන්නේ ඇයි? වායු අණු සහ මේ ඝන වස්තු පෘෂ්ඨ අතර ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒතර වායු අණු තමයි ගිහලා හැප්පෙන්නේ. ඒකේ පෘෂ්ඨයේ. ඒතර වායු අණු ගිහිල්ලා එතන ඝර්ෂණ බලයක් ඇති කරනවා. ඒකට බලන්නකෝ ඒ ඝර්ෂණ කොච්චර ප්‍රබලද කියලා නේ ගිනි ගන්නවා. නේ? ගිනි ගන්නවා. right? ඒ අධික වේගයෙන් හින්දා උල්කාපාතයක් වැටෙන අධික වේගයෙන්. ඒතර මේ වේගයත් එක්ක තමයි ඝර්ෂණ බලය වැඩි. ඒතකොට ගිනි ගන්නවා. right? ඒතර මෙන්න මේ පෘෂ්ඨ අතර ඝර්ෂණ බලය තියෙනවා. right? ලියා ගන්නකො. ඊට පස්සේ වායු අතරත් ඝර්ෂණ බලය තියෙනවා. right? එතකොට ඝන ද්‍රව ද්‍රව සහ වායු. ඔය හැම සඳහාම ඝර්ෂණ බලයක් තියෙනවා. හැබැයි අභ්‍යවකාශ යානාවක් ගත්තොත් එන්නේ. දැන් මෙහෙම අභ්‍යවකාශ යානාවක් යනවා. අභ්‍යවකාශයේ මෙව මොනවත් නැහැ. right? මේ වගේ වායු අණු නැහැ. එහෙම මොනවත් නැහැ. එතකොට ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මෙයා යම්කිසි ප්‍රවේගයකින් මෙයා ගමන ස්ටාර්ට් කරා නම් ඒ ප්‍රවේගයෙන් මෙයා යනවා. මෙයාට යම්කිසි තෝරණයක් තියෙනවා නම් ඒ තෝරණයෙන් එයා යනවා. right? ඒ තෝරණයෙන් යනවා. right. මෙහෙම ලියන්න. ඝර්ෂණය කියලා ලියලා යටින් මෙන්න මේ ටික ලියා ගන්න. ඝන ද්‍රව, ඝන වායු, ද්‍රව වායු පෘෂ්ඨ අතර ඇති වේ. ඒක මුලින් නම් කියන්නේ. ඝර්ෂණය කියලා කමාවක් දාගන්න. කමාවක් දාගෙන යටින් මෙන්න මෙහෙම ලියා ගන්න. ඝන ද්‍රව, ඝන වායු, ද්‍රව වායු පෘෂ්ඨ අතර ඇති වේ. පුතාලා මට ඔයාලා මේ ඔයාලගේ WhatsApp අංකේ ඔයාලා මගේ group එකේ ඉන්න ළමයි නේද ඉන්නේ? ඒකට මට සමහරක් අය අඳුර ගන්න බෑ. හරිද? මට ඔයාලගේ WhatsApp අංකයකට දාන්න. right? නම නාලනි මේ Zoom එකේ chat එකට දැම්මත් කමක් නැහැ. නාලනි දිසානායක තෙනුකගේ නම් තියෙනවා, රශ්මිගේ තියෙනවා, හසින්දුගේ අඳුර ගන්න පුළුවන්, විශ්මිගේ තියෙනවා. සරා මට දාන්න සාරා නේ. අනිත් අය දාන්න. right. හරි නේද? right. ලියා ගන්න. තර ලකුණක් දාලා ඝර්ෂණ බලය ආකාර තුනකි. ඝර්ෂණ බලය ආකාර තුනකි. ඝර්ෂණ බලය ආකාර තුනකි කියලා අර මම අර ඉස්සලා ලිව්වේ ඒකයි ලියන්න වෙනවා. right. ඝර්ෂණය ආකාර තුනයි. ස්ථිතික
ස්ථිතික ඝර්ෂණය static friction සීමාකාරී ඝර්ෂණය limiting friction සහ ගතික ඝර්ෂණය dynamic friction පුතාලා දැන් මෙහෙමයි ඔයාලා මුලින්දම මම හිතන්නේ මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා නැති අය ඉන්නවා හරි එතකොට මම මුලින් ඉඳලම තිබුණු මම රික්වෙස්ට් එක දාලා තියෙනවා ඔයාලට කොහෙන් හරි වෙන ක්ලාස් එකකින් හරි ඉගෙන ගන්න බැරුව හරි මොනවා හරි තියෙනවා නම් ටියුට් එක මට දාන්න මැසේජ් එකක් මම ටියුට් එකත් එවන්නම් ඒ ටික කවර් කරගන්න හරි ඒ ටික බලා ගන්න හරි කල් තියෙන ඕන තරම් එතකොට මේ දැන් මේ පාඩම ඉවර කරලා ඊළඟ පාඩම දැන් මේ පස්වෙනි පාඩමනේ හයවෙනි පාඩම ඉවර කරාට පස්සේ මේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට අදාළ පාඩම් ටික හරි එතකොට මම ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ පේපර්ස් සාකච්ඡා කරනවා හරිද ඒකින්ද අර මුල් පාඩම් ටික ඔයාලා දැන් කවර් කරලා තියා ගන්න ඕන හරි ඊට පස්සේ අපි එක පේපර් එකක් හරි දෙකක් හරි සාකච්ඡා කරමු සාකච්ඡා කරලා ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් ලඟ වෙනකොට අපි තව පේපර්ස් දෙකක් විතර සාකච්ඡා කරමු හරි එතකොට දැන් සාකච්ඡා කරාට මේ ඉස්කෝලේ පටන් ගන්නකොට ඔයාලට අමතක වෙනවා හරිද අඩුමතර මේකේ රෙකෝඩ් එකක් තියෙනවා එතකොට හදිස්සි එතකොට ඔයාලට රෙකෝඩ් එක ගිහිල්ලා හරි බලන්න පුළුවන් විභාග ලඟ වෙනකොට හරි එතකොට හැමෝම ලකුණු 90ට වඩා ලකුණු ගන්නත් ඕන හරිද මගේ ටියුට් එකේ ප්‍රශ්න ටික කරා නම් කිසිම අවුලක් නැහැ හරි තියරි පුතාලා තියරි ඕන කොහොමද ප්‍රශ්න කරන්න මේ ඒ වුණාට වැඩිපුර ප්‍රශ්න තමයි කරන්න ඕන හරි ටියුට් එකේ තියෙන ඒ ටික ඒව බලන්න රයිට් හැම පාඩමකම මගේ ප්‍රශ්න ගොඩක් මම දාලා තියෙනවා ඒ හැම එකකම රෙකෝඩ්ස් තියෙනවා හරි රයිට් හරි මේක මෙහෙම ලියුවානේ නේ රයිට් එතන ලියා ගන්න උපමාතෘකාව අංක 1 ස්ථිතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණය ස්ථිතික ඝර්ෂණ රයිට් එතන ලියන්න වස්තුන් අතර සාපේක්ෂ චලනය ආරම්භ වන මොහොත දක්වා වස්තුන් අතර සාපේක්ෂ චලනය ආරම්භ වන මොහොත දක්වා පවතින ඝර්ෂණ බලයයි right සාපේක්ෂ චලනය ආරම්භ වන මොහොත දක්වා පවතින ඝර්ෂණ බලයට තමයි අපි කියන්නේ ස්ථිතික ඝර්ෂණය. හරි. එතකොට ස්ථිතික ඝර්ෂණයේදී වස්තුව චලනය වෙන්නේ නැහැ. හරි. ස්ථිතික ඝර්ෂණයේදී වස්තුව චලනය වෙන්නේ නැහැ. සමතුලිත අවස්ථාවේ තියෙන්නේ. right සමතුලිත බල තමයි ක්‍රියාත්මක වෙන්නේ. right. ලියා ගන්න තර ලකුණක් දාලා පහලින් මෙහිදී බලයක් යොදනු ලැබුවද වස්තු අතර සාපේක්ෂ චලිතයක් සිදු නොවේ. දැන් හරි. හරි නේ හරි.
ආයි මූලේ ඉඳලා පටන් ගන්න වෙනවා. right නෑ වෙනදා කරන්ට් එක ගියාම මගේ මේ ජෙනරේටර් එකක් තියෙනවා. එතනින් තමයි කරන්ට් එක අරන් කරන්නේ. සමහරක් වෙලාවට අර මේ ජෙනරේටර්ස් වල UPS එකට පොඩ්ඩක් සපෝට් කරන්න නැති ගතියක් තියෙනවා. අද සැරින් සැරේ UPS එක on off වෙනවා on off වෙනවා. ඊට පස්සේ අතල්ලා දැම්ම නැත්නම් කම්පියුටර් එකත් එක ඉවරලා යනවා ඊට පස්සේ. right right එතකොට අපි මොකක්ද අන්තිමට කතා කර කර හිටියේ? ස්ථිතික ඝර්ෂණය ගැන කතා කර කර හිටියේ නේ. ස්ථිතික ඝර්ෂණය. right මෙතෙන්දී මම කිව්වා මෙහිදී බලයක් යොදනු ලැබුවද වස්තු අතර සාපේක්ෂ චලිතයක් සිදු නොවේ කියලා කිව්වා නේ. ඊට පස්සේ ලියන තර ලකුණක් දාලා බාහිර බලයේ ක්‍රමයෙන් right බාහිර බලයේ ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී බාහිර බලයේ ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී බාහිර බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී වස්තුවල පෘෂ්ඨ මගින්ද ඇති කරන ඝර්ෂණ බලය වස්තුවල පෘෂ්ඨ මගින්ද ඇති කරන ඝර්ෂණ බලය ක්‍රමයෙන් වැඩි වේ. බාහිර බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී වස්තුවල පෘෂ්ඨ මගින්ද ඇති කරන ඝර්ෂණ බලය ක්‍රමයෙන් වැඩි වේ. නමුත් වස්තුව චලනය නොවේ. නමුත් වස්තුව චලනය නොවේ. නිව්ටන්ගේ පළමු නියමයට අනුව මෙය සමතුලිත බලයයි. නිව්ටන්ගේ පළමු නියමයට අනුව මෙය සමතුලිත බලයයි. හරි? එතකොට ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ සමතුලිත බලයක්. right? ඒ කියන්නේ වෙනත් බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. right? බාහිර බලයක් කියන්නේ බාහිර බලයක් නෙවෙයි. අසමතුලිත බලයක් ක්‍රියා කරන්නේ නැහැ ස්ථිතික ඝර්ෂණය තියෙන වෙලාවෙදී. අසමතුලිත බලය ආපු ගමන්ම මොකද වෙන්නේ? එයා සීමාකාරී ඝර්ෂණයට ඇවිල්ලා වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා නේ. අසමතුලිත බලය ගොඩ නැගුණාට පස්සේ සීමාකාරී ඝර්ෂණ බලයට ඇවිල්ලා වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. right. හරි. දෙවෙනි එක ලියා ගන්න සීමාකාරී ඝර්ෂණය. limiting friction. right. මෙතෙන්දි මොකද වෙන්නේ? ලියා ගන්න චලිතය යන්තමින් ආරම්භ වන අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයයි. චලිතය යන්තමින් ආරම්භ වන අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයයි. right? තර වරහන් ඇතුළේ ලියන්න. මෙම අවස්ථාවේදී වස්තුවට කුඩා
ප්‍රවේගයක් ලබා දීමට අවශ්‍ය මෙම අවස්ථාවේදී වස්තුවට කුඩා ප්‍රවේගයක් ලබා දීමට අවශ්‍ය අමතර බලයද මේට ඇතුළත්ය. එම අවස්ථාවේදී වස්තුවට කුඩා ප්‍රවේගයක් ලබා දීමට අවශ්‍ය අමතර බලයද මේට ඇතුළත්ය. right. ඊළඟ තර ලකුණ දාලා ලියා ගන්න. ඊළඟ තර ලකුණ දාලා ස්පර්ශව පවත්නා වස්තු දෙක. ස්පර්ශව පවත්නා වස්තු දෙක ස්පර්ශ පවත්නා වස්තු දෙකේ right වස්තු දෙකේ ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය එම පෘෂ්ඨ දෙක අතර සීමාකාරී ඝර්ෂණ බලය ලෙසද හැඳින්වේ. එම පෘෂ්ඨ දෙක අතර සීමාකාරී ඝර්ෂණ බලය ලෙසද හැඳින්වේ. right? හරිද? හරි. එතකොට සීමාකාරී ඝර්ෂණයේදී වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. right? වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. right? එතකොට මේ අවස්ථාවේදී අර ස්ථිතික ඝර්ෂණයේ උපරිම අගයට ඇවිල්ලා තියෙන්නේ. right? ස්ථිතික ඝර්ෂණයේ උපරිම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. right? ඒකේ උපරිම අවස්ථාව තමයි අපි හඳුන්වන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඒ කියන්නේ අනිත් වචනින් කිව්වොත් එම ස්ථිතික ඝර්ෂණයේ උපරිම අගයට එනවා නේ උපරිම අගය තමයි එතකොට සීමාකාරී ඝර්ෂණ බලය වෙන්නේ ඇත්තටම. හරි? එතකොට මෙතෙන්දී සීමාකාරී ඝර්ෂණ බලයේදී මේ වස්තුවට පොඩි ප්‍රවේගයක් දෙීමට අවශ්‍ය බලයක් මේ තුල අන්තර්ගතව තමයි තියෙන්නේ. හරි? මේ තුල අන්තර්ගතව තමයි තියෙන්නේ. හරි? ඒ කියන්නේ මේ පෘෂ්ඨ දෙක අතර තියෙන උපරිම ඝර්ෂණ බලය. right? උපරිම ඝර්ෂණ බලය. හරි? දැන් මෙයා ඔන්න දැන් චලන වෙන්න පටන් ගත්තා. හරි? හරි? දැන් අර තියෙන බාධක නේ ගතික ස්ථිතික ඝර්ෂණයේ සීමාවන් බිඳගෙන නේ කියන්නේ සීමාකාරී ඝර්ෂණ. දැන් ඔන්න චලනය කරනවා. චලනයෙන් පටන් ගත්තට පස්සේ දැන් මෙයා චලන වෙන වස්තුවක් තුල ඇතිවන ඝර්ෂණයට තමයි අපි කියන්නේ මොකද්ද? ගතික ඝර්ෂණ බලය. එතකොට ඔකට යටිම තව තර ලකුණක් දාලා ලියා ගන්න. නිව්ටන්ගේ පළමු නියමයට අමතරව නිව්ටන්ගේ පළමු නියමයට අනුව right? නිව්ටන්ගේ පළමු නියමයට අනුව නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිව්ටන්ගේ පළමු නියමයට අනුව නිශ්චලතාවයේ පවතින වස්තුවක් චලිත කිරීමට අවශ්‍ය අසමතුලිත බලය මෙහිදී ක්‍රියා කරයි.
right මේදී ක්‍රියා කරනවා හරි ඒතර එච්චරයි හරි ඊළඟ ලියා ගන්න ගතික ඝර්ෂණය තුන්වෙනි එක ගතික ඝර්ෂණය ගතික ඝර්ෂණය right dynamic states friction dynamic states කියලා කියනවා right dynamic states friction කියලා තියෙනවා ඉංග්‍රීසියෙන් right ගතික ඝර්ෂණය තව ලකුණක් දාලා ලියා ගන්න වස්තු අතර සාපේක්ෂ චලිතයක් පවතින අවස්ථාවේ වස්තු අතර සාපේක්ෂ චලිතයක් පවතින අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයයි වස්තු අතර සාපේක්ෂ චලිතයක් පවතින අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයයි right ඒක එක්ක highlight කරගන්න නැත්නම් ඒක කොටු කරගන්න right රතු පාටින් හරි කොටුවක් දාගන්න හරි ඔය අර්ථ දැක්වීම කොටු කරගන්න ඒවා highlight කරගන්න right එතකොට මේක මතක තියාගන්න හරිම ලේසියි නේ හරි දැන් අපිට දැන් මෙහෙම තිබුණොත් පුතාලා හරි අපිට මේක බලන්න පුළුවන් අපිට මේක මනින්නත් පුළුවන් ඔය ඝර්ෂණ බලවල වල අගේ කොහොමද අපි මනින්නේ හරි අපි මෙහෙම පෘෂ්ඨයක් මත මෙහෙම වස්තුවක් තියෙනවා තියලා මේකට අර මුද්දක් එම හයි කරලා right මේකට හයි කරන නිව්ටන් දුරු තරාදියක් right නිව්ටන් දුරු තරාදියක් හයි කරනවා right නිව්ටන් දුරු තරාදියෙන් අපිට නිව්ටන් වගේ කෙලින්ම ලබා ගන්න පුළුවන් හරි right එතකොට මේ තියෙන පෘෂ්ඨය නේ right අපි මේ පැත්තෙන් හරි right මේ කොක්කනේ මේ ඇවිල්ලා මෙහිම කොක්ක තියෙනවා නේ right නිව්ටන් දුරු තරාදියේ කොක්ක right අපි මේක දැන් මේක වස්තුව නිශ්චලයි. අපි මේ කොක්කෙන් අදින මේ දිශාවට. right? කොක්කෙන් අදින ওই දිශාවට. දැන් වස්තුව නිශ්චලයි. අපි දැන් මේක ක්‍රමයෙන් අදිනවා. ක්‍රමයෙන් අදිනකොට මෙතන අගය අපිට බලා ගන්න පුළුවන් නේ. නිව්ටන් වල අගය. හරි? ඒ කියන්නේ දැන් මේ වස්තුව චලනය වුනේ නැති වුණාට බලය ක්‍රියාත්මක කරන්නේ අපි අදින බලය නේ. මෙහෙන් අදිනවනේ බලයක්. එතකොට අර සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද නේද ප්‍රතික්‍රියාවක් ඇත කියන න්‍යායයට අනුව හරි අපි මෙහෙම බලයක් අදිනකොට මේ පැත්තනොත් මෙහෙට බලයක් ඇති වෙනවා නේ රයිට් මේ බලයෙන් තමයි මෙහා මෙහෙට ඇදෙන්නේ රයිට් මෙහෙට ඇදෙනවා හරි ඇදෙනකොට දැන් මෙතන නිව්ටන් වල අගය දැන් වැඩි වෙගෙන යනවා රයිට් නමුත් වස්තුව චලනය වෙන්නේ නැහැ රයිට් අපි තුමු දැන් මුලින්ම නිව්ටන් වල අගේ බිඳුවයිනේ right මුලින්ම පළවෙනි attempt එකේදී නිව්ටන් වල අගේ බිඳුවයි බලයක් නැහැ හරි අපි දැන් මේක ක්‍රමානුකූලව ඇදගෙන යනකොට දැන් ඔන්න මේකේ අගේ වැඩි වෙගෙන යන නිව්ටන් 2 වෙනවා ඒත් වස්තුව චලනය වෙන්නේ නැහැ right චලනය නොවේ right චලනය වෙන්නේ නැහැ තුන්වෙනි අවස්ථාවේ දැන් නිව්ටන් 3 වුණා ඒත් හෙල්ලෙන්නේ නැහැ අන්න නිව්ටන් 4 වුණා දැන් වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා කියන්නේ චලනය වෙන්නේ නිකන් හෙල්ලෙනවා right දැන් මේක අදිනකොට දැන් මේක හෙල්ලීමක් වෙනවා ඒ කියන්නේ ඇදෙන්න දැන් ඔන්න මෙන්න right හෙල්ලෙනවා අන්න මොකද්ද මේ අවස්ථාව
ඒකල කියන්නේ මෙන්න මේ අවස්ථාවේ මෙයා දැන් ඇවිල්ලා තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලයට. right? සීමාකාරී ඝර්ෂණ බලයට ඇවිල්ලායි තියෙන්නේ. එතකොට මේ ටික ඔක්කොම මේව ඔක්කොම මොකද්ද? ස්ථිතික ඝර්ෂණය නේ. right? ස්ථිතික ඝර්ෂණය. හරි? සීමාකාරී ඝර්ෂණ බලයට ඇවිල්ලා තියෙන්නේ. right. ඊට පස්සේ අපි තවත් අදිනවා. අදිනකොට දැන් මේක ඇදිලා දැන් එනවා. right? ඇදිලා එනවා දැන් මේක. තල්ලු වෙලා එනවා. එතකොට දුනුතරාදී අගය බැලුවොත් එහෙම පුතාලා ඒකේ අගය 3.0 හරියට බැලුවොත් එහෙම 9යි කියලා හිතන්න. නිව්ටන් 3.9යි. හරි එහෙම නැත්නම් නිව්ටන් 3.8ක් කියමුකෝ. right. නිව්ටන් 3.8යි දැන් අඩු වෙලා තියෙන්නේ. right. මෙයා චලනය එනකොට දුනුතරාදී තියෙන පාඨාංකය දැන් අඩුයි. ඒ කියන්නේ මෙයාට වඩා අඩුයි. හරි. ඒ කියන්නේ චලනය වෙද්දී යෙදෙන බලය අඩුයි. මේක තමයි ගතික සමතුලිතතාවය. sorry ගතික ඝර්ෂණය. right? ගතික ඝර්ෂණය. තේරෙනවද? හැමතිස්සෙම එතකොට වැඩිම අගය තියෙන සීමාකාරී ඝර්ෂණයට. වැඩිම අගය තියෙන සීමාකාරී ඝර්ෂණයට. ගතික ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණයට වඩා අඩු වගයක් තමයි තියෙන්නේ. right? ඒ කියන්නේ මෙතන සීමාකාරී ඝර්ෂණය විශාලයි ගතික ඝර්ෂණයට වඩා. right? හරි ලියා ගන්නකො. ලියා ගන්න මෙහෙම. ලියා ගන්න මෙහෙම. මේ නිකන් මේ පින්තූරය ඇඳ ගන්නකො ඉස්සෙල්ලා. මේ මේසයක් තියෙනවා මෙන්න මේ වගේ වස්තුවක් තියෙනවා මේක ඇඳ ගන්නකො. දුනුතරාදියකුත් තියෙනවා ඒක ඇඳ ගන්න. ඇඳගෙන ලියන්නකෝ මෙහෙම. ලස්සන නැද ගන්න. right ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. රළු පෘෂ්ඨයක් මත වස්තුවක් තබා රළු පෘෂ්ඨයක් මත වස්තුවක් තබා ඉහත රූපේ පරිදි දුනු තරාදියෙන් අල්ලා එක් දිශාවකට ඇදීමේදී ලැබුණු පාඨාංක මෙසේය. ලැබුණු පාඨාංක හා
ලැබුණු පාඨාංක හා ඝර්ෂණ අවස්ථාවන් මෙසේ දැක්විය හැක. ඝර්ෂණ අවස්ථාවන් මෙසේ දැක්විය හැක. right? ඝර්ෂණ අවස්ථාවන් මෙසේ දැක්විය හැක. හරිද? right. එතකොට මෙතන දුනු තරාදියේ පාඨාංකය. දුනු තරාදියේ පාඨාංකය. හරි? ඊට පස්සේ වස්තුව චලිතය. වස්තුවේ චලිතය. ඝර්ෂණ බලයේ අවස්ථාව. ඝර්ෂණ බලයේ අවස්ථාව. එහෙනම් right ඔන්න වගේ පොඩි කොලම් එකක් හදාගන්න. දුනු තරාදී පාඨාංකය, වස්තුවේ චලිතය, ඝර්ෂණ බලයේ අවස්ථාව. right. පළවෙනි අවස්ථාවේදී දුනු තරාදී පාඨාංකයේ නිව්ටන් බිඳුවයි. right. වස්තුව නිශ්චලය. වස්තුව නිශ්චලය. දෙවැනි අවස්ථාවේදී දුනු තරාදී පාඨාංකයේ නිව්ටන් 2යි. ඒත් වස්තුව නිශ්චලයි. තුන්වන අවස්ථාවේදී නිව්ටන් 3යි. ඒත් වස්තුව නිශ්චලයි. හතරවෙනි අවස්ථාවේදී 3.5යි නිව්ටන්. වස්තුව මදක් සෙලවි. right? වස්තුව මදක් සෙලවි. වස්තුව මදක් සෙලවි. කියන්නේ ඔන්න හෙල්ලුණා. කියන්නේ දැන් ගමන් කරන්න තමයි දැන් එයා සෙට් වෙන්නේ. right. පස්වෙනි අවස්ථාවේදී නිව්ටන් 3.3යි. වස්තුව චලිතය වේ. වස්තුව චලනය වේ. වස්තුව චලනය වේ. right. එතකොට මේ අගයයි නේ. මේ අග දෙක මෙයා අඩුයි, මෙයාගේ අගය වැඩි. right. ඊට පස්සේ ඝර්ෂණ බලයේ අවස්ථාවනේ. එතකොට පුතාලා මෙන්න මෙතෙන්ට එනකම් මේ පළවෙනි 3 right පළවෙනි 3 කියලා කියන්නේ පුතාලා මෙන්න මෙතෙන්ට එනකම්ම මේක ස්ථිතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය. හරි. එතකොට ස්ථිතික ඝර්ෂණයේ උපරිම අගය මෙන්න මේක. ඒක තමයි මොකද්ද? මොකද්ද ඒකට අපි කියන්නේ? සීමාකාරී ඝර්ෂණය නේ. සීමාකාරී ඝර්ෂණය. දැන් වස්තුව චලනය වෙනකොට තියෙන්නේ මොන ඝර්ෂණයද? ගතික ඝර්ෂණය. ගතික ඝර්ෂණය.
right එතකොට මේ ටේබල් එක ඇඳලා ඊට පහලින් තරු ලකුණක් දාලා right සීමාකාරී ඝර්ෂණය විශාලයි ගතික ඝර්ෂණයට වඩා ගතික ඝර්ෂණයට වඩා සීමාකාරී ඝර්ෂණය විශාලයි හරිද පුතාලා හරිනේ right හරි එතකොට තරු ලකුණක් දාලා ලියා ගන්න මේක ඇඳලා ඉවරයිද දුනුතරාදී පාඨාංකයේ වස්තුවේ චලිතය ඝර්ෂණ බලයේ අවස්ථාව right ඒ එක්කම ලැබුණු නිව්ටන් පාඨාංකය මේක ලියලා ඒකට යටින් තර ලකුණක් දාලා ලියා ගන්න වස්තුවක් චලනය වීමේදී ඇතිවන ඝර්ෂණ බලය වස්තුවක් චලනය වීමේදී ඇතිවන ඝර්ෂණ බලය හෙවත් ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුවේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුවේ හරි හරි එතකොට ඔන්න ওই තුන තමයි තියෙන ඝර්ෂණය ගැන ඉගෙන ගන්න හරිද right මාතෘකාව ලියා ගන්න ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක right ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක ප්‍රධාන වශයෙන් පුතාලා තියෙන්නේ සාධක දෙකයි right එකක් තමයි පෘෂ්ඨවල ස්වභාවය right එකක් තමයි පෘෂ්ඨවල ස්වභාවය ඒ කියන්නේ පෘෂ්ඨයේ තියෙන රළු බව නැත්නම් සුමට බව නේ ওই දෙක තමයි බලපාන්නේ right රළු බව වැඩි නම් ඝර්ෂණය වැඩි රළු බව අඩුයි නම් ඝර්ෂණය අඩුයි නේද ඒ කියන්නේ රළු බව අඩුයි කියන්නේ සුමට වෙනවා නේ right නේද රළු බව අඩුයි කියන්නේ සුමට වෙනවනේ right නේද එතකොට ඕක මෙහෙමනේ ඇත්තරම නේ අපි මේ පැත්තෙන් රළු කියලා ගත්තොත් එහෙම මේ පැත්තෙන් සුමට කියලා ගත්තොත් එහෙම හරි මේ පැත්තට රළු බව වැඩි වෙනවා සුමට බව අඩුයි ඒ වගේ මේ පැත්තට ගත්තොත් එහෙම ඉතලයක් ගත්තොත් එහෙම සුමට බව වැඩි වෙනකොට රළු බව අඩු වෙනවා නේ සුමට බව වැඩි වෙනකොට රළු බව අඩු වෙනවා නේ
right රළු සුමට නේ ඕම ඕමනේ රළු වැඩි වෙනකොට සුමට අඩු වෙනවා සුමට අඩු වෙනකොට රළු වැඩි වෙනවා නේ right ඒක තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ හරි ඝර්ෂණ කෙරෙහි බලපාන ප්‍රධානම සාධකය තමයි පෘෂ්ඨවල ස්වභාවය හරි දැන් මෙහෙම හිතන්නකෝ දැන් මම අර වස්තුවම right අර වස්තුවම ඒක වැලි කඩදාසියක් මත මේ වස්තුව තියලා ඇද්දොත් එහෙම අර වගේ දුනු තරදී ඇද්දොත් එහෙම රළු කඩ මේ වැලි කඩදාසිය තියන්නේ නැතුව අදිනකොට අපි හිතමුකෝ නිව්ටන් 3ක බලයක් දෙන්න ඕනේ කියලා මේ වස්තුව චලනය කරන්න right මේ වස්තුව චලනය කරන්න ඒ කියන්නේ මේ වස්තුවේ ගතික ඝර්ෂණය right වස්තුවේ ගතික ඝර්ෂණය නිව්ටන් අපි හිතමු 5ක් කියලා නිව්ටන් 5යි නම් මේක වැලි කඩදාසිය තියෙන පෘෂ්ඨයක් මතින් මෙයා චලනය කරද්දී එතන තියෙන ගතික ඝර්ෂණයේ අගය නිව්ටන් 5ට වඩා වැඩි නිව්ටන් 5ට වඩා වැඩි හරි ඊළඟ එක තමයි වස්තුව මත ක්‍රියා කරන අභිලම්බ බලය වස්තුව මත ක්‍රියා කරන අභිලම්බ බලය අභිලම්බ බලය ඒ කියන්නේ දැන් මේ වස්තුව තියෙනවා right මේ වස්තුව තියෙනවා දැන් මේ වස්තුව මත ක්‍රියා කරන අභිලම්බ බලය නේ ඒ කියන්නේ දැන් මේ වස්තුව මතින් පහළට අභිලම්බ බලයක් ක්‍රියා කරනවා නේ පහළට අභිලම්බ බලයක් ක්‍රියා කරනවා එකක් තමයි මෙයාගේ බර right මෙයාගේ බරනේ ක්‍රියා කරන්නේ නේ මොකද ක්‍රියා කරන්නේ බර හරි එතකොට බරට සමාන right මොකද්ද තියෙන්නේ බලයක් ඉහළට ක්‍රියා කරනවා නේ බරට සමාන බලයක් ඉහළට ක්‍රියා කරනවා හරි ඉහළට ක්‍රියා කරනවා එතකොට ඉහළට තියෙන බලය වැඩි බර වැඩි වෙන්න ඉහළට තියෙන බලය වැඩි නේ බලය වැඩි හරි එතකොට මේ වගේ එකක් දැන් බර වැඩි වස්තුවක් අපි ඇද්දොත් මේ පැත්තේ මේ දිහාවට චලනය කරන්න අමාරුයි ඇයි ඒ ඝර්ෂණ බලය වැඩි කියන්නේ ඝර්ෂණ බලය කෙරෙහි බලපාන මේ වස්තුවේ බර හරි එතකොට අපි තුමු මෙතන කිලෝ 5ක වස්තුවක් අපි චලනය කරනවට වඩා වැඩි බලයක් දෙන්න ඕන කිලෝ 10ක වස්තුවක් චලනය කරන්න. ඒ කියන්නේ ඇති වුණ අභිලම්බ බලය වැඩි වෙනකොට වස්තුව චලනය කරන්න අමාරුයි ඝර්ෂණ බලය වැඩි වෙනවා. right? හරි. දැන් මේකේ තියෙන පරීක්ෂණයක් තියෙනවා ඔයාලගේ පොතේ තියෙනවා ක්‍රියාකාරකම 2 right ක්‍රියාකාරකම 2 ඔයාලගේ පොතේ තියෙනවා මේක චුට්ටක් බලන්න හොඳයි पढ़ने पता ओपन कर करना गाना right මේ තියෙන්නේ right මෙතන තියෙනවා පළමුවනේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය නැත්නම් රළු භවයේ බලපෑම සොයා බැලීම සඳහා පහත ක්‍රියාකාරකමේ යෙදෙමු
right සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක හරි ඒ කියන්නේ දැන් අපි වස්තුවක් තියෙනවානේ අපි දැන් බස් එකක් දැන් අනේ අපි අරකම කවුනේ බස් එක නැවතිලා තියෙනවා අපි තල්ලු කරනවා right අපි තල්ලු කරනවා දැන් මිනිස්සු නැගලා ඉන්නේ right බස් එකේ මිනිස්සු දැන් නැගලා ඉන්නේ මිනිස්සු බස්සලා නැහැ මිනිස්සු ඉද්දිම දැන් ගිහලා තල්ලු කරනවා right එතකොට තල්ලු කරන්න අමාරුයි නේ එතකොට තල්ලු කරන්න අමාරුයි හරි අපිට මිනිස්සු 3 දෙනෙක් හිටියා කියලා 3 දෙනෙක් හිටියා තල්ලු කරන්න අමාරුයි right යන්නේ නැහැ ඊට පස්සේ කට්ටිය කියනවා බස් එකේ කට්ටියට බහින්න කියනවා නේ බස් එකේ කට්ටිය බස්සනවා බස් එකේ කට්ටිය බස්සම මොකද වෙන්නේ බර අඩු වෙනවා නේ බර අඩු වෙනවා අන්න දැන් අර 3 දෙනා ප්‍රමාණවත් තල්ලු කිරීමට 3 දෙනා ප්‍රමාණවත් තල්ලු කිරීමට අන්න එතන මොකද්ද ක්‍රියා කරන්නේ එතන ඇවිල්ලා වස්තුව මත ක්‍රියා කරන අභිලම්බ බලය තමයි එතන අපිට ඒක තමයි එතන තියෙන උදාහරණය right අනිත් එක තමයි මෙන්න මේක බලන්නකෝ මෙන්න මේ ක්‍රියාවලිය right මේ ඔයාලගේ පොතේ තියෙන එක ක්‍රියාකාරකම right නිව්ටන් 60ක බර ලී කුට්ටියක් නිව්ටන් 60ක බර ලී කුට්ටියක් නිව්ටන් තුලාවක් විවිධ රළු ප්‍රමාණ සහිත වැලි කඩදාසි කිහිපයක් අන්න වැලි කඩදාසි තියෙනවනේ පුතාලා 100 කියලා තියෙනවා 200 කියලා තියෙනවා නේද 120 කියලා තියෙනවා 150 කියලා තියෙනවා වැලි කඩදාසි වල රළු ස්වභාවයේ තියෙනවා ග්‍රේඩ් එකක් හાર્ඩ්වෙයාර් වලින් අපිට ගන්න පුළුවන් නේ 100 වැලි කඩදාසියක් දෙන්න කියනවා 150 දෙන්න කියනවා 200 දෙන්න කියනවා අන්න ඒ වගේ තියෙන ග්‍රේඩ්ස් තියෙනවා රයිට් රළු බවට හරි එතකොට ඔන්න ඔය වගේ වැලි කඩදාසි කීපයක් ගේනවා රයිට් එතකොට දැන් මේ ලී පෘෂ්ඨයේ තියෙනවා right අපි බලමු මොකද කරන්න කියලා ලී කුට්ටිය ගෙන එහි යට පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම වැසී යන පරිදි රළු බව අඩුම වැලි කඩදාසි අලවා ගන්න අපි රළු බවෙන් අඩුම වැලි කඩදාසි අලවා ගන්නවා මුලින්ම හරි රළු බව අඩුයි ඊට පස්සේ මොකද කරන්නේ රූපයේ පෙන්වා ඇති ආකාරයට වැලි කඩදාසි රළු පෘෂ්ඨය මේසේ පෘෂ්ඨයට ස්පර්ශ වන පරිදි ලී කුට්ටිය මේසෙ මත තබා පළමුවෙන් කුඩා බලයකින්ද ඉන්පසු ක්‍රමයෙන් බලය වැඩි කරමින්ද නිව්ටන් තරාදිය තිරස් අතට අදින්න නේ ඒ කියන්නේ දැන් මේක අපි මේ තිරස් අතට අපි ඉස්සෙල්ලා හිමීට තමයි අදින්නේ හිමීට ඇදලා බලනවා දැන් වස්තුව චලනය වෙනවද නැද්ද කියලා හරි දැන් අපි මේක බලන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක ඒ කියන්නේ වස්තුව චලනය වෙන්න බෑ වස්තුව චලනය වුණොත් සීමාකාරී ඝර්ෂණ බලය බිඳලා ඉවරයි right එකින් හිමීට අපි අදිනවා අදිනකොට දැන් වස්තුව චලනය වන අවස්ථාවේ පාඨාංකය ගන්නවා දුනු තරාදී right වස්තුව චලනය වන අවස්ථාවේ පාඨාංකය ගන්නවා right අන්න ඒ අවස්ථාව තමයි සීමාකාරී ඝර්ෂණ බලය right වස්තුව නිකන් හෙල්ලෙන අවස්ථාව හරි ඒක තමයි සීමාකාරී ඝර්ෂණ බලය right ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ අර වැලි කඩදාසිය අයින් කරලා රළු බවින් වැඩි කඩදාසියක් තියෙනවා නේ රළු බවින් වැඩි කඩදාසියක් තියලා ආයෙත් අර විදිහටම දුනු තරාදියෙන් හිමීට අදිනවා හිමීට ඇදලා බලනවා මෙයා හෙල්ලෙන අවස්ථාව වෙනකම්ම අදිනවා ඇදලා නේද දැන් ඔන්න මෙයා හෙල්ලෙන අවස්ථාවේ මෙයාගේ පාඨාංකය බලා ගන්නවා හරි අන්න ඒ පාඨාංකය අර මුලින් ගත්තු පාඨාංකයට වඩා අඩුද වැඩිද වැඩි පෘෂ්ඨය රළුයි යෙදිය යුතු බලයත් වැඩි නේ ඒකින්ද එතන සීමාකාරී ඝර්ෂණ බලයේ අගය වැඩි right ඒ රළු පෘෂ්ඨයේ හින්දා හරි ඒ වගේ කඩදාසි කීපයක්ම අපි සංසන්දනය කරලා බලනවා බලපුවාම මොකද වෙලා තියෙන්නේ අගයන් වෙනස් අගයන් එකිනෙකට වෙනස් right හරි මාතෘකාව ලියා ගන්නකෝ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක right එතකොට මෙන්න මේ වගේ රූපයක් ඇඳගන්න ආයෙ හරි දැන් මෙහෙම මේසේ පෘෂ්ඨය තියෙනවා ඊට පස්සේ මෙතන අපි තියෙනවා වැලි කඩදාසියක් තියෙනවා right මෙතනනොත් ආයෙත්
අර දුරු තරාදියක් තියෙනවා. දුරු තරාදියක් තියෙනවා. right? අපි මේ කොටස සාකච්ඡා කරලා අද පන්තිය 8:45 ඔව් මේ කොටස සාකච්ඡා කරලා පන්තිය නවත්වමු නේ. එතකොට ඇතිනේ දැන් 9:33ක් වෙලානේ. right. මේ වගේ රූපයක් යන ගන්න. එතකොට මෙතන තියෙන්නේ රළු බවෙන් අඩු වැලි කඩදාසි. right? රළු බවෙන් අඩු වැලි කඩදාසිය. රළු බවෙන් අඩු වැලි කඩදාසිය. අපි කෙටියම ලියමු මේක. අර වගේ හැලි ලියන්න ඕනේ නැහැ. ලියන්නකො මෙහෙම තර ලකුණක් දාලා. මේක ඇඳ ගන්න. මේක නිව්ටන් දුනු තරාදිය. නිව්ටන් දුනු තරාදිය. right. හරිද පුතාලා ඇඳලා ඉවරයිද? ඉවරයි. right. ලියා ගන්න යටින් අර කාරණා ටික අපි එක වාක්‍යයෙන් දෙකෙන් දාමු ඈ. right. ලියා ගන්න මෙහෙම. ඉහත රූපයේ පරිදි රළු බවෙන් අඩු ඉහත රූපයේ පරිදි රළු බවෙන් අඩු වැලි කඩදාසියක් මත වස්තුවක් රඳවා නිව්ටන් දුනු තරාදියක් මගින් එක් දිශාවකට ඇද වස්තුව චලනය කිරීමට බලය ක්‍රමයෙන් ලබා දුන් විට වස්තුව චලනය වීමට ආරම්භ වන මොහොතේ දුනුතරාදියේ පාඨාංකය ගනු ලැබේ. විවිධ රළු බවින් යුතු
වැලි කඩදාසි සඳහා විවිධ රළු බවින් යුතු වැලි කඩදාසි සඳහා විවිධ රළු බවින් යුතු වැලි කඩදාසි සඳහා මෙම පරීක්ෂණය කිහිපවතාවක් කරවා මෙම පරීක්ෂණය කිහිපවතාවක් කරවා ලබාගත් පාඨාංක මෙසේය වැලි කඩදාසිය නිව්ටන් දුනු තරාදියේ පාඨාංකය right දුනු තරාදියේ පාඨාංකය right මෙන්න මේ වගේ ටේබල් එකක් ගහ ගන්න ඕනේ හරි right එතකොට වැලි කඩදාසිය පළවෙනි අවස්ථාවේ රළු බවෙන් අඩු වැලි කඩදාසිය right රළු බවෙන් අඩුම වැලි කඩදාසිය රළු බවෙන් අඩුම වැලි කඩදාසිය right හරි එතන ඔන්න දුනුතරාදියේ පාඨාංකය දැන් මේ හෙලවෙන්න අවස්ථාවේ දුනුතරාදියේ පාඨාංකය නිව්ටන් 6යි right ඒ කියන්නේ පුතාලා මෙතන මේ උඩින් ලියන්න ඇත්තටම වරහන් ඇතුලේ මේක උඩින් වරහන් ඇතුලේ ලියා ගන්න මේක සීමාකාරී ඝර්ෂණ බලය නේ ඇත්තටම මෙතන අපි බලන්නේ මොනවද සීමාකාරී ඝර්ෂණ බලය තමයි මෙතනින් අපිට ලැබෙන්නේ මෙයා හෙලවන මොහොතේ ලබාගත්තු පාඨාංකය හරි අර ඡේදයේ සෙලවන අවස්ථාවේ එහෙම නැත්නම් මොකද්ද මම කිව්වේ චලනය වෙන්න ආරම්භ වන අවස්ථාව අන්න ඒක highlight කරගන්න. right. දෙක මොකද්ද? මධ්‍යස්ථ රළු බවින් යුතු වැලි කඩදාසිය. right. මධ්‍යස්ථ රළු බවින් යුතු වැලි කඩදාසිය. අන්න එතන අගේ දැන් සීමාකාරී ඝර්ෂණ බලය අගේ දැන් එලා තියෙන නිව්ටන් 8යි. නිව්ටන් 8යි. තුන්වෙනි අවස්ථාව. රළු බවෙන් වැඩිම වැලි කඩදාසිය. right රළු බවෙන් වැඩිම වැලි කඩදාසිය. මෙන්න මෙතන අගේ ඇවිල්ලා තියෙනවා දැන් කීයද නිව්ටන් 10යි. නිව්ටන් 10යි. ඒ කියන්නේ right ඔක දැනගන්න. හරි මේක ඇඳගත්තම හරිද ඉවරද දැනගෙන මලීෂ ඉවරයිද ඔව් right හරි යටින් තල්ලකුණ දාලා ලියා ගන්න යටින් තල්ලකුණ දාලා ලියා ගන්න ඉහත දත්ත අනුව පෘෂ්ඨයේ රළු බව වැඩි වන විට
පෘෂ්ඨයේ රළු බව වැඩි වන විට පෘෂ්ඨයේ රළු බව වැඩි වන විට සීමාකාරී ඝර්ෂණ බලයද වැඩි වේ. සීමාකාරී ඝර්ෂණ බලයේ අගයද වැඩි වේ. ඉහත දත්ත අනුව පෘෂ්ඨයේ රළු බව වැඩි වන විට සීමාකාරී ඝර්ෂණ බලයේ අගයද වැඩි වේ. අගයද වැඩි වේ. මේ අනුව සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨයේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨයේ රළු ස්වභාවය බලපායි. right සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨවල ස්වභාවය බලපායි නේද? පෘෂ්ඨවල ස්වභාවය බලපායි. පෘෂ්ඨවල ස්වභාවය බලපායි. right හරි නේද පුතාලා? දැන් අද මේ පාඩමේ මොන හරි නොතේරුණු තැනක් තියෙනවද? මේක කෙටි පාඩමක්. මලීෂට තේරුණාද හොඳට? ඔව් රශ්මිට විශ්මි නාලිනීට තේරුණාද? තේරුණානේ? right. අවුද මේ පාඩමේ මුල් හරිය තියෙන ඇත්තටම මේ භෞතික විද්‍යාව සම්බන්ධ පාඩම් තමයි තියෙන්නේ. right? හරි. එහෙමනම් පුතාලා මම අදට පන්ති එහෙමනම් නවත්තනවා. අද අතරමැද ටිකක් නැවතුණා නේ. හරි අපි ඊළඟ එතකොට මේ අඟහරුවාදා පන්ති තියෙනවා. අඟහරුවාදා හවස දැන් මේ ලයිට් යන ප්‍රශ්නේ තියෙනවනේ පුතාලා. ලයිට් යන ප්‍රශ්නේත් එක තමයි පොඩි ගැටලුවකට තියෙන්නේ. අද කරන්ට් එක ගියේ 7:45 විතර ගියේ. හරි. මම 7:00 ෂෙඩියුල් කරනවා බලමුකෝ right. හැමෝම පන්තියට එහෙමනම් සම්බන්ධ වෙන්න. හරි එහෙමනම් අදට පන්ති නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. good night. අයබෝවන්. good night. bye